ඔබට සුබ දවසක්. අද මම ටිකක් බලන්න යන්නේ ආයසරයක්. අද මම ඔබත් සමග මේ විග්‍රහ කරන්න යන්නේ ඔබගේ ජීවිතයට සලකා බැලිය යුතු කාරණාවක්. මේක අපිට එන්නේ 1814 දී ලෝකෙට වෙච්ච දේවල්, 1914 දී ලෝකෙට වෙච්ච දේවල්, 2014 දී ලෝකෙට වෙච්ච දේවල්. ඉතින් මම කැමතියි පටන් ගන්න 2014න්. මක් නිසාද මේ ඒක අපිට ළඟ නිසා. 2014 දී ලෝකෙට වෙච්ච දේ තමයි මේ වෛරසය හදන්න පටන් ගත්තා. ගේනොන් ෆන්ක්ෂන් රිසර්ච් කියලා තමයි ඒකට කියන්නේ. ඒ කියන්නේ වෛරසයේ ව්‍යාධි ජනකත්වය, ස්වභාවික වෛරස් වල ව්‍යාධි ජනකත්වය වැඩි කරන එක. මම මේ බලන්න යන්නේ ශතවර්ෂ 3ක් හරහා අපේ එකෙන් පටන් අරගෙන මොකද්ද මේ මිනිසුන්ට ඇතිවෙන ගතිය, මිනිසාටම විරුද්ධව ක්‍රියා කරන ගතිය. දෙක, ඒ සඳහා යම් බල ප්‍රමාණයක්, විද්වත් ප්‍රමාණයක් ඇති හැකි අයම ඇයි මේ අනිත් අය පෙළෙන විදිහට කටයුතු කරන්නේ. උදාහරණයක් වශයෙන් මේ 20 වර්ෂය තුල හැම රටකම ණය ඇතිබෙන ලෙසට ගෝලීය ඩයිනෝසර්ස්ලා ටික දෙනෙක් ඔක්කොම රටවල සම්පත් තමන්ගේ අතට ගත්තා. අපි දන්නවා ලංකාවේ ණය අපේ GDP එක බිලියන් US ඩොලර් බිලියන් 29යි. අපේ ණයත් US ඩොලර් බිලියන් 29යි. එතකොට ඒක බරපතල ණයක්. දැන් එංගලන්තේ මේ අවුරුද්ද තුල, පසුගිය අවුරුද්ද තුල ඒගොල්ලන්ගේ GDP එක කොහොමද ට්‍රිලියන් එකක්. ඒගොල්ලන්ගේ ණය තත්ත්වය ට්‍රිලියන් එකක් කියලා කියන්නේ 100ක් ණය. එතකොට මේ සල්ලි ගියේ කොහටද? මහ ජනතාවට අයිති සල්ලි. මහ ජනතාව ණය වෙන, රටක් ණය වෙන සල්ලි ගියේ කොහටද? සුපිරි ධනවතුන් ටික දෙනෙකුගේ අතට. ලෝකේ ලොකුම බිලියනර්ස්ලා 3 දෙනා 3 ගුණයක් ධනවත් වුණ හිටියට වඩා මේ පැන්ඩමික් එකේ දුක තුලින්. එතකොට වෛරස් එක හදපු අය, ඒකට අනුපිළිවෙල හදපු අය, ෂට් ඩවුන්, ලොක්ඩවුන් හදපු අය. ඉතින් මහ ජනතාව දුප්පත් වීම හැම ස්වෛරී රටක්ම ලොකු කරදරයකට, අසහනයටපත් වෙනවා. හැම රජයකටම හරි අමාරුයි. සෙනගගේ ජන ජීවිතය නගාගෙන කරගෙන යන්නේ කොහොමද? දැන් මේ විද්‍යාව ඉතාම දියුණු වුණ කාලෙක තමයි මේක වෙලා තිබෙන්නේ. මේකේ මූලාශ්‍ර මොනවද? ඒතර අපි දන්නවා වෛරසයේ මූලාශ්‍ර තමයි 2014 දී ඩොක්ටර් ෆෞචි CDC එකේ පටන් ගත්ත, ඇමරිකාවේ පටන් ගත්ත රිසර්ච් එක වුහාන් වලට දැම්මා. ඒක එයාගේ අනුදැනුම ඇතිවයි කරේ. ඒ නිසා මේකට චීන වෛරස් එක කියන එක සාධාරණ නෑ. ඒගොල්ලෝ නෙමෙයි මේක පටන් ගත්තේ. කෙසේ වෙතත් මේ වෙනකොට ඩෙල්ටා වේරියන්ට් එක ඇවිල්ලානේ තියෙන ඉන්දියාවේ ඇති වුණ එක. දැන් ඩෙල්ටා ප්ලස් ඒවත් කපා වේරියන්ට් එකකුත් ඇතිවලා තිබෙනවා. එතකොට අර mRNA එකෙන් තමයි වෛරසය ප්‍රෝටීන හදන්නේ කෙසේද කියලා තීරණය වෙන්නේ. අපිත් එහෙමයි. ඉතින් මේ mRNA එකේ දැන් ඇති වෙන විකෘති වීම, වෙනස් වීම අනුව අර ස්පයික් ප්‍රෝටීන් එක දැන් එන්න වෙනස් වෙලා දැන් එයාට පුළුවන්ලු ස්පයික් ප්‍රෝටීන් එක S1 ප්‍රෝටීන් කියන එක ACE2 රිසෙප්ටර් එකට අමතරව වෙන ප්‍රතිග්‍රාහක තුලුත් මනුෂ්‍ය ශරීරයට ඇතුළු වෙයිද කියලා දැන් ඊයේ ඉඳන් පරීක්ෂණයක් කරගෙන යනවා. එපමණ විකෘති වීම තුලින් මේ වෛරසය මේ මිනිසුන්ගේ ශරීරවලට රිංගා ගන්න යන ක්‍රමවේද. ඉතින් මෙපමණ මහත් විපතක්, මෙපමණ මහත් විද්‍යාත්මක පරිසරයක උනේ කොහොමද? දැන් අපි පොඩ්ඩක් බලන්න යනවා 1789 දී ප්‍රංශ විප්ලවය ඇති වුණා. ඒකට මේ දර්ශනය සැපුවේ වෝල්ටෙයාර් කියලා කෙනෙක්. එයාගේ දර්ශනය වුණේ මිනිසාගේ ප්‍රශ්නය මිනිසාව දමනය කරගෙන තිබෙනවා මේ ආගමික සිතුවිලි වලින්. ආගමික සිතුවිලි වලින් දමනය කරගෙන තිබුණාම දෙයියෝ දුන්න හැටි කියලා ධනවතුන් ධනවත්ව, දුප්පතුන් දුප්පත්වම සිටිනවා. එතකොට ඒ කාලේ ප්‍රංශේ රාජ්‍ය බලය තියෙන අයත්, ආගමික බලය තිබුණ අයත් බොහොම ධනවත්ව සිටියා. රදල ෆියුඩල් ඉතින් සාමාන්‍ය සෙනග හරිම අමාරුවෙන් ජීවත් වුණේ
සාමාන්‍ය සෙනග ඉතින් ඒගොල්ලන්ගේ වතු වල වැඩ කරනවා විතරයි බොහොම කම්කරු දරිද්‍රතා තත්වයකින් හිටියේ සාමාන්‍ය සෙනගගේ දරුවෝ භාර්යාවෝ පවා ඒ ස්වාමියාට අයිති වෙන විදිහට තමයි තිබුණේ. ඉතින් මේක ඒ යහපත් නිදේර හදපු විදිහ නෙමෙයි මිනිස්සු ආගමේ බලයයි දේශපාලන බලය එක්ව කරලා තමුන්ට සරිලන පද්ධතියක් හදාගෙන තිබුණා. ඒක තමයි නරකට ගියේ. ඉතින් වෝල්ටෙයා මෙහෙම මේක වෝල්ටෙයාගේ ධර්මයේ ගොඩක් දෙනෙක් පිළිගත්තා. එතකොට 1789 ප්‍රංශයේ සෙනග එන්න සංවිධානය වල 1789 ඒගොල්ලන්ගේ ප්‍රධාන හිරගෙදරට කිව්වේ බැස්ටිල් කියලා. බැස්ටිල් එක කැඩුවා. ඒක ඒගොල්ලන්ගේ විමුක්තියේ සංකේතයක් ලෙස. කඩලා එතකොට ඒකට මුල් තැන දුන්නා විද්වතුන් කට්ටියක් ඩාන්ටේ කියලා. ඩාන්ටේ එහෙම කට්ටියක් හිටියා. ඒ වගේම රොබ්ස්පියර් කියලා ටිකක් ප්‍රචණ්ඩ කට්ටියකුත් හිටියා. මසල් තියෙන බ්‍රේන්ස් උත් තිබුණා බ්‍රවුන්ස් උත් තිබුණා. ඉතින් ඩාන්ටේ කවුන්සිල් එකක් හදලා බලය බෙදා හරින්න. එතකොට ජන අයිතියට පවරන්නේ අනාදි දේවල් කරගෙන යනකොට රොබස්පියර් කිව්වා මේක ඉක්මන් මදි. මේක අසාධාරණයට ශනික විසඳුම් ඕන. ඒකට මොකද කරන්නේ දැන් මේ වරක් වෙච්ච විප්ලවය තව පරිශුද්ධ කරන්න ඕන ලේ වගුරලා. තව විප්ලවයක් කරන්න ඕන කියලා අර ඩාන්ටේව ගිලටින් එකට ගෙනල්ලා බෙල්ල කපලා මැරුවා. එයාගේම මිතුරා. එකට විප්ලවය කරපුවා. එතකොට රොබස්පියර් කට්ටියක් වැඩි ප්‍රචණ්ඩ කට්ටියක් එච්චර විද්වත් නැති කට්ටියක් ප්‍රංශ පාලනය කරන්න ගත්තා. ඒ ඩාන්ටේ අර ගිලටින් එකට බෙල්ල තියලා ඩාන්ටේව මරනකොට ඩාන්ටේ කිව්වා මම මේ මැරනවා වගේ ඔයත් මෙතනම තමයි මැරෙන්නේ ඒකත් සිද්ධ වුණා. එන්න පන්ති අරගලයට නායකත්වයේ දෙන්න පටන් ගත්තා විද්වත් නොවන මේ මරන්න පුළුවන් අය. අනිත් අයව මරන්න පුළුවන් වීම අනිත් අයට ද්‍රෝහි වීම බලයේ සංකේතයක් වුණා. එතකොට මොකද වුනේ 1803 වෙනකොට ප්‍රංශයේ ලොකු අවුලකටපත් වෙලා ප්‍රංශයේ හමුදා නායකයෙක් නැපෝලියන් කියලා එයා බලය ඇල්ලුවා. ඉතින් එයා ප්‍රංශය ස්ථාවර කරා විතරක් නෙවෙයි. ප්‍රංශය ස්ථාවර කළා ප්‍රංශයේ ලොකු බලයක් ඒ කාලේ මේ යුරෝපයේ ලොකු බලයක්. ප්‍රංශයේ යුද බලය එයා පාවිච්චි කළා යුරෝපයේ අනිත් රටවල ආක්‍රමණය කරා. එයාට අවශ්‍ය වුණා මේ ලෝක රාජ්‍යයක් ඇති කරන්න. ඒ කියන්නේ අර Tamanට දුන්න කොටස මදි වෙන ගතියක් මිනිසාට තිබෙනවා. When man becomes God, man is worse than when God is God. ඒ දෙවිපියාණන් වහන්සේ ඒ යහපත් නිදේර ඒ රටට සීමා පනවලා තමුන්ගේ රට බලාගෙන තමුන්ගේ රට දියුණු කරගෙන තමුන්ගේ රටේ හොඳට සම්පත් තියෙනවා ඇති තරම් තමුන්ගේ ජනතාව දියුණු කරන්න. ඒක කරේ නෑ. එයාට අවශ්‍ය වුණා ඒ රටේ බලය අරගෙන ප්‍රංශයේ බලය අරගෙන අනිත් රටවල් ආක්‍රමණය කරන්න. මොකද්ද මේ ප්‍රවණතාවය? කොහෙන්ද ඒක එන්නේ නේද? එතකොට අපිට තේරෙනවා මිනිසා Tamanට තියෙන ප්‍රමාණය කරගෙන යන්නේ නැතුව අනුන්ට අයිති ප්‍රමාණයක් උල්ලංඝනය කරන්නේ ෑම ඒ මානව ගතියක්. එතකොට අපි මම මුලින්ම කියලා දුන්නා මේ ලෝකේ සම්පත් ලැබලා තිබෙන්නේ පවුලක් දිනු වෙන්න ඊළඟ પરම්පරාව හදන්න. කවුද ඊළඟ પરම්පරාව හදන්නේ? මේ පවුල ගෙදර හදනවා. ඊළඟට ගුරු පවුල ඊළඟ પરම්පරාව හදනවා. ගෙදරයි ගුරුවරයා එක්කවල. ඒ කියන්නේ ගුරු දෙගුරු කියලා කිව්වේ. එතකොට ගුරුවරයා කිව්වම මේ වෙනකොට ගුරුවරයා කියන එක පාඨශාලා, විශ්වවිද්‍යාල, වෘත්ති ආයතන ඔක්කොම හරහා ගමන් කරනවා. නමුත් අදහස ඒ පවුල ස්වයංපෝෂී තව પરම්පරාවක් ලෝකේ කරගෙන යන්න පුළුවන් પરම්පරාවක් විද්වත් කිරීම, ශික්ෂණය කිරීම, චරිතවත් කිරීම ඔය ඔක්කොම තමයි යහපත් ඉන්ද්‍රගේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඒ නිසා හැම පවුලටම කිව්වා පළදරන්න, ගුණණය වන්න, ඔබේ කොටස පුරවන්න. මොකද නොපිරුණු කලේ දිය හයියෙන් සැලේ. පිරුණු කලේ දිය නොසැලේ. ඔබේ කොටස පුරවන්න. ඔබේ කොටස කියන්නේ ඔබේ වගකීම. ඒ වගකීමට අයිති නිපුණත්වය. ඒ වගකීමට අදාළ මේ සම්පත් God සපයනවා. යහපත් නිදේර සපයනවා. ඒ ඔබේ කොටස පුරවන්නේ නැතුව වාදෙනු පරහට තමා සම්මතයේ පීඩා සිට. ඔබේ කොටස පුරවනකොට ඔබ බෙනෆැක්ටර් වෙනවා. සුභ සිද්ධායකෙක් වෙනවා. ඔබට අයිති නිපුණත්වය, ඔබට ලැබුණු නිපුණත්වය සහ සම්පත් වලින් ඔබ පවුලක් නඩත්තු කරනවා, තව પરම්පරාවකට මඟ පෙන්වනවා. ඔබත් පියෙක් වෙනවා. එතකොට දෙවිපියාගේ ක්‍රමය ලදරුවා තරුණයා වීම, තරුණයා පියා වීම. එතකොට ලදරුවා කියනවා දෙන්න මට ඕන එක දෙන්න. තරුණයා කියනවා කරන්න ඕන මට කරන්න දෙන්න.
පියා කියනවා ඔයාට ඕන එක මම දෙන්නම් ලදරුවට කියනවා. ඔයාට අවශ්‍ය එක. ඕන එක නෙමෙයි අවශ්‍ය එක. තරුණයාට කියනවා පියා කියනවා ඔබ කල යුතු දෙයට මම ඉඩ දෙන්නම්. දැන් තේරෙන්නේ? ඉතින් එහෙම පියෙක් නැත්තම් ලදරුවෝයි තරුණයෝයි tamunට ඕන විදිහට දේවල් කරන්න ගිහිල්ලා ඔවුනුත් නාස්ති වෙනවා ලෝකෙත් නාස්ති වෙනවා. මගේ විග්‍රහය මේකයි. 1990 ඉඳලා ලෝකේ විද්‍යා ක්ෂේත්‍ර ක්‍රමයෙන් දැන් 2020 වෙනකොට 20 වෙනකොට ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ඉම්පීරියල් කොලෙජ් ඔක්කොම ලෝකේ විද්වත් ක්ෂේත්‍ර අල්ලගෙන ඉන්නවා අවුරුදු 45 කුවේරයන්. කුවේරයා කියන වචනේ අහලා තියෙනවනේ. ධන කුවේර, බල කුවේර, ආර්ථික කුවේර. ඒගොල්ලෝ විද්වත් කුවේරයන්. අවුරුදු 45 අය. ඒගොල්ලෝ තමයි ප්ලැන්ඩමික් එක මෙහෙවන්නේ. ඒගොල්ලන්ගේ සයන්ස් විද්‍යාවට. අවුරුදු 65 අය දැන් ටික අවලංගු කාසි වගේ ඒගොල්ලන්ගේ පැත්තකට දාලා ඉන්නේ. ඒ කියන්නේ මගේ වයසයි. දැන් මේක මෙහෙවන්නේ අවුරුදු 45 අය. ඒක විද්‍යාව විතරක් නෙමෙයි. ඒක දැන් ආර්ථිකයටත් වෙනවා. CEOස්ලටත් වෙනවා. එක ජනක්ෂේත්‍ර වලට එනවා පියවරු නැති ලෝකයක දක්ෂයෝ. පියවරු නැති ලෝකයක දක්ෂයෝ කුවේරයෝ වෙනවා. රොබ්ස්පියර් වෙනවා. ඩාන්ටිබලා වෙනවා. එහෙම ඉතිහාසයක් ලෝකේ තියෙනවා. ඒ කාලේ ආයෙත් ඇවිල්ලා. 1780යි 1803 වෙනකොට නැපෝලියන් යුද්ධ පටන් ගත්තා බලවන්තයෙක්. එයා ප්‍රංශය අල්ලගත්තා. ප්‍රංශය අල්ලගෙන ප්‍රංශ ස්ථාවර කරන්නේ නැතුව ප්‍රංශය පාවිච්චි කළා එයා යුරෝපය අල්ලගන්න ගියා. එතකොට අර දෙවන් වහන්සේ විශ්වාස කරනවා කිව්ව රටවල් බලම ලොකු යුද්ධ ඇති වුණා. හේතුව මිනිස්යා බලය ගත්තා. දෙවියෝ නැතුව අපිට පුළුවන්. 1839 වෙනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා නෑ මිනිස්යාගේ ප්‍රශ්නේ ඔහු ලිංගිකව නිෂේධනය වෙලා තිබෙන්නේ. ඇති තරම් ලිංගිකව චාරය දෙන්න sexual freedom is freedom. ඒක පටන් ගත්තා ඊළඟට. 1859 වෙනකොට කාල් මාක්ස් ඩාස් කැපිටල් එක ලිව්වා. චාල්ස් ඩාර්වින් ජීවීන්ගේ සම්භවය ලිව්වා. ඇත්තම ජීවීන්ගේ සම්භවය පොතේ තිබෙන්නේ ජීවීන්ගේ සම්භවය නෙවෙයි ස්වභාවික වර්ණය. ඒ කියන්නේ ඇති වූ ජීවීන් අතරේ පවතින ජීවීන් අතරේ තත්වයට උචිත ජීවීන් ඉතුරු වන්නේ විශේෂ ඉතුරු වන්නේ කෙසේද? So it's not about arrival of species. Origin කියවට origin නෙමෙයි තිබෙන්නේ survival of species. ඒකයි survival of the fittest කියන අර්ථය ආවේ. උචිතයාගේ උන්නතිය. Struggle for existence. ජීවිත අරගලය. ඒතකොට ලෝකයේ ලෑස්ති වුණා උචිතයාගේ උන්නතියට. දුබලයාට තැනක් නැති ලෝකයක්. ඒ අතරතුර ඇත්තෙන්ම විද්‍යාව කරපු අය හිටියා. ලුයි පාස්චර්, මැඩම් මාරි කියුරි ඒගොල්ලෝ කිව්වා විද්‍යාවට නීති දීලිපු කෙනෙක් ඉන්නවා. විද්‍යාවට සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්ම දුන් දෙවිදුන්ග වටහාගෙන අපි විද්‍යාව කරොත් විද්‍යාවේ සම්භවයට යන්න පුළුවන්. ඉතින් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං පෙනිසිලින් හොයාගත්තා. ලෝඩ් කෙල්වින් නිරපේක්ෂ උෂ්ණත්වමානය සොයාගත්තා. රොබර්ට් බොයිල් පීඩනය පරිමාවේ නීති සොයාගත්තා. මයිකල් ෆැරඩේ විද්‍යුත් නීති සොයාගත්තා. ඒ ඔක්කොම නීති සොයාගන්නකොට කිව්වේ science is discoverable, science is explorable, science is predictable. මක්නිසාද ඒ සයන්ස් නීති දායකයෙක් විසින් දුන්න නීති තමයි අපි හොයාගන්නේ කියන අදහසින් තමයි ඒගොල්ලෝ විද්‍යාව කරලා මිනිස්සුන්ට ඉතා ප්‍රයෝජනවත් දේවල් ඒගොල්ලෝ සැපයුවා. ඒ අතරතුර තව බ්‍රාන්ච් එකක් ගියා අපිට ඕන දේ අපිට කළ හැකි කාලයක් දැන් පැමිණ තිබේ. ඒ බ්‍රාන්ච් එක 1912 වෙනකොට ටයිටැනික් කියලා නැවක් හැදුවා. ලෝකෙ ලොකුම නැව බොහොම විද්වත්ම ඉංජිනේරු කර්මාන්තයේ උසස්ම තැන ඇති නැව වැඩ කරන්න නෙමෙයි ඒක හැදුවේ. ඉතා ධනවතුන් සුකෝභෝගී ලෙස මුහුද යන. එහෙමයි නැව හැදුවේ. එතෙක් කාල නැව් තිබුණේ මිනිස්සුන්ගේ අවශ්‍ය ගමන් වලට සාමාන්‍යයෙන් කියනවා නම්. නමුත් දැන් මේක සුකෝභෝගී ක්‍රූස් ලයින් එකක් වුණා. සවුත්හැම්ප්ටන් වරායන් එක දියත් කරා 1912 අප්‍රේල් 13 කොහෙද? එතකොට ඒ කියන්නේ එංගලන්තයේ හොඳම ඉංජිනේරින් ලොකු විශ්වකර්මයක් ඒක මේ ලොකු වැඩක්. එතකොට ඒගොල්ලෝ හැවුවා මේ නැවේ 4000ක් විතර සෙනග ඉන්නවා. නමුත් බෝට්ටු මේ අර ලයිෆ් බෝට් තියෙන්නේ ටිකයි. ඒ මොකද ඒක හොඳ නෑ නේද? ඒක බහනකයි නේද? එතකොට කැප්ටන් කිව්වා not even God can sink this කියලා. ඒ කියන්නේ දෙයයන්ටවත් බෑ මේ නැව ගිල්වන්න. ඒ උඩුම විශ්වාසයෙන් ගියේ
එතකොට ඇට්ලාන්ටික් සාගරේ අයිස් කඳු තිබුණා. එතකොට එන්න මේ පණිවිඩ කීපයක් එන්න පටන් ගත්තා. අයිස් කඳු තිබේ වේගය අඩු කරන්න. නමුත් ඒ ටෙලිග්‍රාෆ් කෝඩ් එකේ හිටපු එක්කෙනා කිව්වා අර පණිවිඩ වෙන එක්කෙනාට shut up you fool කියලා. කඩවහ ගන්න කියලා. මොකද ඒගොල්ලෝ හිතුවා මේ නැව ගිලෙන්නේ නැහැ. නැව වැදුනා, නැව ගිලුණා. නැව ගිලනකොට නැවේ කපිතාන් අයිතිකාරයා තමයි කිව්වේ උදේ 8ට ඉස්සෙල්ලා නිව්යෝර්ක් යන්න ඕන. එතකොට නැවේ කැප්ටන් කිව්වා දැන් අපි හරි ලෝක ප්‍රසිද්ධ වෙයි. හැබැයි බොහොම ඛේදජනක සිද්ධියකට. ඉතින් ඒ නිව්යෝර්ක් වරාය බෝට් දෙකක් එල්ලලා තිබුණා lost. ඔක්කොම නම් තිබුණා 1700 ගාණක්. ඊළඟට saved කියලා නම් ටිකක් තිබුණා 700ක්ද 400ක්ද. එහෙම තමයි ටයිටැනික් සිද්ධිය වුණේ. මොකද්ද ටයිටැනික් එකේ කතාව? දෙවියෝ නැතුව අපිට ඕනෑම එකක් කරන්න පුළුවන් කියන විග්‍රහය තමයි ටයිටැනික් සහ ලෝකයේ ඇවිල්ලා තිබුණේ. 1914 දී ලෝක මහා පළවෙනි ලෝක මහා සංග්‍රාමය පටන් ගත්තා. හේතුව පොඩි හේතුවක්. හැබැයි ඇතුලේ සාධක යුරෝපීය රටවල් ඒ වෙනකොට යටත් විජිත අල්ලාගෙන තිබුණා. ඒවා අයිතිවාසිකම් ගැන එහෙම ලොකු මතයාන්තර පෙනුන්නේ නැති යුද්ධයකුත් තිබුණා. ඒ යුද්ධෙ මත වුණා මේ යුරෝපීය ජාතීන් ඒ කියන්නේ අර ගෝඩ් දන්නවා කියපු ජාතීන් එකිනෙකා මරන්න පටන් ගත්තා. හේතුව ඒගොල්ලෝ ගෝඩ්ව අත්හැරලා තමුන්ගේ ලොකු කමෙන් දිනු වෙන්න ගත්ත නිසා. ඉතින් දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ මෙහෙම වේගන යනකොට 1917 වෙනකොට බොල්ෂෙවික් විප්ලවය ඇති වුණා. රුසියාව සම්පූර්ණයෙන්ම කාල් මාක්ස්ගේ ධර්මය පිළිගත්තා. මොකද්ද කාල් මාක්ස්ගේ ධර්මය? යම් කණ්ඩායමකට පෞද්ගලික ධනය තිබෙන තාක්කල් පෞද්ගලික අයිතීන් තිබෙන තාක්කල් සර්ව සුබ රාජ්‍ය එන්නේ නැත. මිනිසාගේ විමුක්තිය නම් පෞද්ගලික ධනය නැත්තම් සමූල ඝාතනය කර යුතුයි. ඒ අනුව මිලියන් ගණන් ගොවියන් සමූල ඝාතනය කරා. මොකද ඔවුන්ගේ ඉඩම් ඔවුන් කිව්වා අපේ ඉඩම් අපේ කියලා. දැන් පේනවනේ ගොවිය කොච්චර උද්ඝෝෂණ කරනවද කියලා. ඉතින් මොකද්ද මේ මතය? දෙවියන් ගෝඩ් මනුෂ්‍යයට දුන්නු දෙයක් අයිති කර ගැනීමේ ඒ තුලින් තම පවුල නඩත්තු කර ගැනීමේ ඒ තුලින් ඊළඟ පරම්පරාවට සේවය කිරීමේ සැපයීමේ අයිතිය උදුරාගෙන ඒගොල්ලෝ කිව්වා අපි ජනතාවගේ අයිතිය අපි අතට ගන්නවා. අරගෙන මොකද උනේ? ලොකු මිනිමැරීමක්, ලේබැගිරීමක්. එතකොට ධනවාදී රටවල ධනය තියෙන අය බලය පවත්වනවා. සමාජවාදී කියන රටවල් වල බලය දේශපාලන බලය අතට ගන්න අය එලෙසම බලය පවත්වනවා. සාධාරණයක් වෙනවා නෙමෙයි බලය පවත්වන. මම මේ දේශපාලන කතාව නෙමෙයි කරන්නේ. මිනිසාට කරගත්ත දේවල්. 1917 දී බොල්ෂෙවික් විප්ලවය ආවා. 1918 දී යුද්ධය ඉවර වෙනකොටම ස්පැනිෂ් ෆ්ලූ එක ඇවිල්ලා මිලියන් 50ක් මැරුණා. එතකොට ක්‍රමයෙන් ජර්මනිය හිට්ලර් බලයටපත් වුණා. හිට්ලර්ව නවත්තන්න. හිට්ලර් බලයටපත් වෙන්න හේතුව එයා කිව්වා දැන් සුපිරි ජාතියක් අවශ්‍යයි. හිට්ලර් නිකන් යුද්ධයට ගියා නෙමෙයි. එයාගේ තිබුණ මතවාදයක්. ඒ මතවාදය ආවේ යූජෙනික්ස් වලින්. යූජෙනික්ස් කියන්නේ එන්න මනුෂ්‍යයාගේ ජානය සුපිරිකම වැඩි වී. අපි සුපිරි ජාතියක් හදන්න ඕන ආර්යන් ජාතිය කියලා. එයා ජර්මන් ජාතිය කිව්වා ආර්යන් ජාතිය කියලා. ආර්යන් ජාතිය උසස් වෙන්න නම් ආර්යන් ජාතිය එක්ක මිශ්‍ර වෙන අනිත් ජාතීන් ඝාතනය කරන්න ඕනේ. ඉතින් එයා විශේෂයෙන්ම යුදෙව් ජාතිය තමයි ඝාතනය කරන්න ගියේ. මිලියන් 6ක් මැරුවා. ඉතින් හිට්ලර් මේ වගේ ප්‍රකෝපකාරී උන්මාද යුද්ධයකට ඇතුළු වුණත් මේ මතවාදයකට පටලැවුණා. එතකොට ඇමරිකාවේ විද්‍යාඥයෝ කිව්වා මේක නවත්තන්න නම් න්‍යෂ්ටික බෝම්බේ හදන්න ඕන කියලා. දැන් න්‍යෂ්ටික බෝම්බෙට මූලධර්මයේ දුන්නේ අයින්ස්ටයින් E = mc². ඒ කියන්නේ ස්කන්ධය ග්‍රෑම් එකක්. පරමාණු බලය බෙදුවොත් මිනිසාට මේ මොලේ තිබුණා. අයින්ස්ටයින් කිව්වා E = mc² කියන්නේ m * c² කියන්නේ ආලෝකීය ප්‍රවේගයේ වර්ගය. එච්චර ගොඩක් ශක්තිය නිදහස් වෙයි කියලා. ඉතින් ඒගොල්ලෝ විද්වත් කමිටුවක් පත් කරා රොබර්ට් ඔපෙන්හයිමර්. ඒකේ ප්‍රධානී අයින්ස්ටයින් කිව්වා මේක කරන්න බැහැ කියලා. නමුත් අනිත් විද්‍යාඥයෝ කිව්වා නෑ ඔයා කිව්වොත් ඇමරිකාවේ ජනාධිපති එකඟ වෙයි. ඉතින් අයින්ස්ටයින් අකමැත්තෙන් ලියුමක් ලිව්වා. හිට්ලර්ව නවත්තන්න මේ න්‍යෂ්ටික පරීක්ෂණයක් කරන්න වෙයි කියලා කරා. සාර්ථක වුණා. නිවාඩා
මොකද්ද නිවාඩා කාන්තාරේ ඒගොල්ලෝ පළවෙනි පිපුරීම කරාම ඒක දැක්කම අනිත් විද්‍යාඥයෙකුවා මේක කරන්න එපා. මේක මිනිස්සු මත දාන්න පුළුවන් එකක් නෙමෙයි. ඒගොල්ලෝ පළවෙනි බෝම්බෙට හුරතල් නමක් දුන්නා. යුරේනියම් වලින් ඒක හැදුවේ. ඒකට කිව්වා ලිටල් බොයි කියලා. දෙවෙනි බෝම්බය ඊට ලොකුයි. ඒක හැදුවේ ප්ලූටෝනියම් වලින්. ඒකට කිව්වා ෆැට් මෑන් කියලා. එතකොට අනිත් අය කිව්වට ඔපෙන්හයිමර් විද්‍යාඥයා කිව්ව අර මේක පිපිරීම වුණාම එයා කිව්වා මම මාරයා වුනේමි. ඒ කියන්නේ අඳුරු සිතුවිල්ලක් එයාගේ ඔළුවට ගිහිල්ලා I became the destroyer කියලා එයා කිව්වා. ඊට පස්සේ ඒ බෝම්බේ දැම්මා. ඒක දැම්ම හිරෝෂිමා වලට යම් ගාණක් මැරුණා. හිරෝෂිමා ලොකු නගරයක්. ඉතින් ටික බේරුණා උනාට ලියුකීමියා හැදුණා. ඊළඟ බෝම්බේ දැම්ම නාගිසාකි වලට ප්ලූටෝනියම් ෆැට්මෑන් බෝම්බය. ඒකෙන් ඔක්කොම මැරුණා. නාගිසාකි නගරේ 79000ක් මැරුණා. එහෙමයි න්‍යෂ්ටික ඉතිහාසය. ඊට පස්සේ 1960 ඉඳලා ඒගොල්ලෝ පටන් ගත්තා තව යුද්ධයක්. ඒක මේ පරිභෝජනවාදී යුද්ධය. බොහෝ සම්පත් සුරාකාගෙන ජෝන් මේනාඩ් කෙයින්ස් in economics අනුව එතකොට මේ වෙනකොට ලෝකේ වැඩියෙන්ම හදන්නේ ලෝකේ වැඩියෙන්ම සම්පත් යන කර්මාන්ත තමයි wellness illness industry pharma මේ ඖෂධ දෙක තමයි යුදායුධ තුන තමයි motor industry IT fashion එතකොට confectionaries රසකැබිලි perfumes සුන්දරලාභුන් toys සෙල්ලම් බඩු. ඉතින් මේවා මිනිස්සුන්ට අවශ්‍ය දේවල්. හැබැයි එහෙම තමයි ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ. එහෙම තමයි සමුද්‍රය කාදනය වෙලා තිබෙන්නේ. එහෙම තමයි අපි මේ වෛරසය වෙනකම්ම ආවේ. අර ලෝකේ මතය ටික දෙනෙක් රාජ්‍යයන් දුප්පත් කරමින් ටික දෙනෙක්ගේ අතට ධනය යෑම. ඔබ සලකා බලන්න තියෙන්නේ යහපත් ඉන්දියාව දුන්න ඩිසයින් එක මෙහෙම නෙමෙයි. එයා දුන්න ඩිසයින් එක තමයි හැම පවුලක්ම තම අනාගතය උදෙසා වැඩ කිරීම, තම කොටස පළදැරීම, වැඩිවීම මිනිසාගේ ආසාව. දිනු වෙන හැමෝම කැමති. ඔබට අයිති දේ පිරවීම, ඉන්හාට අනිත් අයව ස්ටුවර්ඩ් කිරීම, තව පරම්පරාවකට ඒ අයිතිවාසිකම් හැකියාවන් පවරා දීම. දැන් උනේ තව පරම්පරාවකට නැති වෙන තරමට එක් පරම්පරාවක් සියල්ල අනුභව කිරීම. ඉතින් යහපත් වෙන දුන්න ඩිසයින් එක තමයි මම හැමෝටම සරිලන හර්ථ වර්ණ භූමි හදනම බැටළුවෝසේ කා කොටා ගන්නේ නැතිව එළුවන් වගේ ඇන කොටා ගන්නේ නැතුව බැටළුවෝ 100කට පුළුවන් සාමාන්‍යයෙන් ක්‍රිකට් පිච් එකක ප්‍රමාණයේ තනකොළ කාලා රණ්ඩු නොකර ඉන්න. ඒකයි මිනිසා ගැන දුන්න සැලැස්ම. like with a good shepherd. way good shepherd looks after 100 sheep. ඒ good shepherd කෙනෙක් බැටළුවෝ 100ක් බලා ගන්නාක් මෙන් ඒ දේශය තම තමාගේ සෙනඟ බලාගෙන අන් දේශයකටත් යහපත් වෙමින් තම දේශයේ සම්පත් සම ලෙස බෙදා ගනිමින්. එහෙමයි දුන්න සැලැස්ම. නමුත් අපේම දේශයේ ටික දෙනෙක් පොසත් වෙනවා. එතකොට ග්ලෝබල් ඩිනෝසාර්ස්ලා මේ ඔක්කොම අල්ලගෙන ඒ සම්පත් ඔක්කොම ඒගොල්ලන්ගේ අතට අරගෙන තිබෙනවා. ඒක තමයි මේ ණය ප්‍රශ්නය. ඉතින් ටික කාලයකට ඉස්සෙල්ලා මම මේ යහපත් ඉන්දියාවක් ගැන හිතුවෙත් නෑ. මගේ ඉස්කෝලේ සෙන්ට් තෝමස් කොලෙජ් එකේ මම A level විභාගයට ඉඳගත් 1970 මම ලංකාවේ ප්‍රථමයා වුණා. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව. එතකොට මම චාල්ස් ඩාවින් තමයි සම්පූර්ණයෙන්ම අනුගමනය කරේ විශ්වාස කරේ. හැබැයි මට තේරුණා මගේ මේ බුද්ධිය වැඩි වෙන්න අර පොඩි කාලේ තිබුණු හදවතේ ලැබැඳියාව මුරුදු ගතිය නැති වෙලා මෙතනින්මයි වැඩි. ඒකම මම යම් වාද විවාදවල පැටලිලා මම තීරණයකට ආවා. බුද්ධිය වැඩි වීමෙන් පමණක් ලෝකය හොඳවන්නේ නැත. ඒකට එක හේතුවක් තමයි මගේ බුද්ධිය සෑහෙන්න වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ මම කෙමිස්ට්‍රි ෆිසික්ස් එහෙම O level වලට A level වලට විතරක් නෙමෙයි එහාටත් ඉගෙන ගත්තා. එතකොට කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ හැම එක්සෑම් එකේම මම බැච් ටොප්. එහෙම තමයි මගේ විද්වත් මොලේ ගියේ. ඒක හොඳයි. නමුත් මට තේරුණා මෙතනින් විතරක් වැඩ කරනකොට මෙතන ඇකිලෙනවා. ඒ කියන්නේ මොලයයි හදවතයි අතර තියෙන ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික සම්බන්ධකමක්. මේක වැඩි වෙන්න මේක අඩු වෙනම
ඒක අර රොබර්ට් බොයිල්ගේ නියමය වගේ. පීඩනය වැඩි වෙන පරිමාව අඩු වෙනවා වගේ. ඒ සිද්ධි මාලාවේදී තමයි මම තීරණයක් ගත්තේ යහපත් ඉන්දියාගේ සැලැස්ම හරිත වර්ණ භූමියක් බොහෝ අය බෙදා ගන්නා වූ. ඉන් එහාට දියුණුවක් එයා මඟ පෙන්වන්නා වූ. ඊළඟට වැරදෙනකොට ඒක කෝස් කරෙක්ෂන් කරන්න ප්‍රතිෂ්ඨාපනයේ ස්ථානයක් තිබේ. මට වැරදුනා. ප්‍රතිෂ්ඨාපනයේ ස්ථානයක් තිබේ. ඊළඟ පරම්පරාවට හදලා දෙන්න ධර්මිෂ්ඨකමේ මාවත් තිබේ. ඉතින් එහෙම උනේ නැත්නම් මම අර කලින් කිව්වා මෙන් කට්ටියක් ලදරුව වගේ ඩිමාන්ඩ් කරන මට ඕන දේ දෙන්න අසීමිතව දෙන්න. තරුණයෝ කට්ටියක් කියනවා I will do things my way. මට ඕන විදිහට කරන්න මට ඉඩ දෙන්න. නමුත් තාත්තලා කට්ටියක්, පියවරු කට්ටියක් කියනවා I will provide. මම ඔබට අවශ්‍ය දේ සපයන්න. තරුණයන්ට කියන්න ඔබ කල යුතු දේ කරන්න මම කෝච් කරන්න. ඒතර තාත්තලත් අවශ්‍යයි, තරුණයත් අවශ්‍යයි, ලදරුවොත් අවශ්‍යයි. එහෙම තමයි God design කරපු ලෝකෙ. මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. සවන් දීගෙන සිටියාට ස්තුතියි.